Samada budu himi saranayami Namaskara viva damruvanata Samada sadham saranayami Namaskara viva Sangharuvanata Samada Mahasangha Saranayami Namaskara Viva Tunuruvanata Samada Tisarana Saranayami Sadhu 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 අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 අසප්‍රිය වැඩවසන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි අපි පහුගිය දහම් අංශාව වැඩසටහන වලදී පහුගිය ටිකේම ඉගෙන ගත්තේ ගොඩක් වෙලාවට මේ හිත පිරිසිදු කරගන්න විදිහ හිත පිරිසිදු කර ගැනීම නිසාම කය වචනය මනස සංවර වන විදිහ කෙනෙකුට හිතෙන්න පුළුවනි දැන් ඔය කාය සංවර කරගන්න, වචන සංවර කරගන්න, මනස සංවර කරගන්න ධර්මයේ කියනවා. දැන් ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා ඉන්නවා. හැබැයි පැවිදි වෙලා හිටියත් ගොඩක් වෙලාවට ඔබට අහන්න ලැබෙනවා ස්වාමීන් වහන්සේලාත් කියනවා අපිටත් තාම හිත පිරිසිදු කරන්න තියෙනවා කියලා. අපිටත් තාම අඩුපාඩු තියෙනවා හදාගන්න කියලා. එතකොට නොතේරෙන කෙනෙකුට හිතෙන්න පුළුවනි එහෙනම් ඉතින් අපි වගේමනේ උන්වහන්සේලාත්. පැවිදි වෙලත් තාම බෑනේ අඩුපාඩු හදාගන්න කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔබට මතක ඇති මම කලින් දේශනාවක කිව්වා අපේ මේ හිතේ ප්‍රමාණිකෝල පිරිසිදු කිරීමක් තියෙනවා ගොරෝසු කෙලෙස් මුලින් අයින් කරගන්න ඕනේ ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණ ඊට පස්සේ සියුම් ඒවා තියෙනවා එහෙම කියලා ආන්නේ පිළිබඳ කියවෙන විශේෂ දේශනාවක් අද අපි ඉගෙන ගන්නෙ මේ දේශුවේ නම පංසුදෝවක සූත්‍රය පස්සෝ දන්න කෙනා උපමා කරගෙන වදාළ දෙසුමක් බලමුකෝ අපි මේ ඉගෙනගෙන මේ අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තුන්වෙනි නිපාතයේ තමයි මේ දෙසුම තියෙන්නේ අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තුන්වෙනි නිපාතේ මේ දෙසුම හරිම වැදගත් මොකද හේතුව තමන්ගේ සිත පිරිසිදු කරගන්නේ නැතුව යහපත කරා යන්න බෑ කියලා අපි ඉගෙන ගන්නනේ. පංසුදෝවක සූත්‍රය. සම්ති භික්ඛවේ ජාත රූපස්ස ඕලාරිකා උපක්ඛිලේසා. ජාත රූපස්ස කියන්නේ අමුරන් වල. අමුරන් ගත්තාම ඒකේ තියෙනවා ගොරෝසු උපක්ඛිලේස. උපක්ඛිලේස කියන්නේ අපිරිසිදු දේවල්. කොහෙන්ද රත්තරන් එන්නේ? පොඩි ළමයි නම් දන්නේ නැහැ. ඉතින් කඩේ තමයි තියෙන රත්තරන්. රත්තරන් ගන්නේ පස් වලින්. ඒ රත්තරන් මිශ්‍ර පස් තියෙනවා. අර යපස් කියන්නේ අකඩ මිශ්‍ර පස් ඒ වගේ. මේ රන් පස් තියෙනවා. ඒ අමුරන් ආන්නේ අමුරණ ගත්තාම
ඒකේ තියෙන ගොරෝසු අපිරිසිදු දේවල් ඒවට කියනවා ඕලාරික උපක්ඛිලේශ. මොනවද? පංසු, වාලිකා, සක්කර, කටලා, පස් තියෙනවා, වැලි තියෙනවා, ගල් තියෙනවා, කැට කැබලිති තියෙනවා. තමේනම් පංසු දෝවකෝවා පංසු දෝවකන්තේ වාසීවා දෝනියන් ආකිරිත්වා දෝවති සන්දෝවති නිද්දෝවති. ඔය පස් හොදන්න වෙනම ඉන්නව රන්කරු. පස් හොදන්න ඔයගොල්ලෝ රන්කරුවොත් නෙමෙයි. ඒ පස් හොදන අය අර මැණික් කරනවා වගේ කෝඩ් එක දාගෙන මේ පස් හොදන වතුරේ දදා. එහෙම හොද අයින් කරනවා අර පස්. වැලි, කැට, කැබලිති, ගල් කෑලි අයින් කරනවා. ඔන්න එතකොට උන්ට ලැබෙනවා අයින් කරනවා කියන්නේ හොදනවා. දෝවති. සන්දෝවති හොඳට හොදනවා. නිද්දෝවති මැඩ පෙරල හොදනවා. ඊට පස්සේ ගොරෝසු ටික අයින් වුණාට පස්සේ ඒ අමු රණේ තව ඉතුරු වෙනවා මධ්‍යම සහගත අපිරිසිදු දේවල්. ඒකත් හොදන මොනවද? මධ්‍යම සහගත අපිරිසිදු දේවල් සුකුම සක්කරා, සියුම් ගල් කෑලි, සියුම් කැට කැබලිති, තූල වාලිකා, ඝනකම් වැලි, ගොරෝසු වැලි තියෙනවා. ඒ ටිකත් ආය දෝති සන්දෝති නිද්දෝති. ඒ කියන්නේ හොදනවා, මනාකොට හොදනවා, පෙරල මැඩ හොදනවා. ඒ ටිකත් අයින් කර ගන්නවා. දැන් ඉතුරු වෙනවා සියුම් සහගත අපිරිසිදු දේවල්. සියුම් උපක්ඛිලේශ. ඒ මොනවද? සුඛම වාලිකා සීනි වැල්ලක් තියෙනවා. කාල ජල්ලිකා කළු පාට කුඩක් තියෙනවා. ඔබ දැකලා තේ වැස්සලාට ලංකාවේ ඔය දිලිසෙන මිනිරන් වගේ තියෙන තැන්වල කළු පාට ගතියක් තියෙනවා. ආන්නේ ඒක අන්තිමට ඉතුරු වෙනවා. හීනි වැල්ලයි කළු ජල්ලි කළු පාට කුඩකුයි. එතකොට අර පස්සෝදන කෙනා එහෙම නැත්නම් යාගේ ගෝලයා ආයෙත් හොදනවා. හොදලා මනාකොට හොදලා පෙරල හොදලා එකට එකක් වෙනස් කූඩ ඇතිනව හොදන්න. අන්තිමට ගන්නවා ඔන්න වැලි දුහවිලි නැති රත්තරන් තියෙනවා. සුවර්ණ සිකතාවසිස්සන්ති එකට කියනවා අපි රන් වැලි කියලා. ඉතුරු වෙනවා රන් වැලි විතරක්. ඊට පස්සේ ඔන්න පස්සෝදන කෙනාගේ වැඩේ ඉවරයි. දැන් ස්වර්ණකාරෝවා ස්වර්ණකාරන්තේ වාසීවා. රත්තරන් හොදන කෙනා එහෙම නැත්නම් එයාගේ ගෝලයා මොකද කරන්නේ? තම් ජාත රූපං ඒ පිරිසිදු අමුරම අරගෙන මෝසාය පක්ඛිපිත්වා කබලක දාලා එහෙම නැත්නම් රත් කරන කුටීරයක දාලා ධමති සන්ධමති නිද්ධමති හොඳට ඒකට රස්නේ දානවා. ගිනි පිඹිනවා. නැවත පිඹිනවා. පෙරල පිඹිනවා. තං හෝති ජාත රූපං ධන්තං සන්ධන්තං නිද්ධන්තං. එතකොට ඒ රණ හොඳට රත් වෙලා උණු වෙලා ඒක අර හොඳටම රත් වෙවි සකස් වෙනවා. හැබැයි අනිහිතං අනික්කිට කසාවන් ඒකේ හොඳටම කහට ඇරලා නැහැ. ඒක හොඳටම පිරිසිදු වෙලා නැහැ තාම. එහෙම තියෙන රත්තරන් කුට්ටියක් වේලෙනවා දැන්. කහට ඇරිලා නැත්නම් හොඳටම පිරිසිදු වෙලා නැත් කියන්නේ අර අපද්‍රව්‍යයේ තවත් සුළුම වශයෙන් අංශක ගානක් කර තියෙන එකත් වාස් වෙලා යන්න ඕනේ. හැබැයි ඒක ගිහිල්ලා නැත්නම් ඒකට කියන්නේ කහට හරිනවා කියලා. කහට හරියට ඇරිලා නැත්නම් නචේව මුතු හෝති. ඒ රත්තරන් මෘදු නැහැ. ඔය රත්තරන් ඇයි ආභරණ හදන්න ගන්නෙ? රත්තරන් තමයි මෘදුම. සියුම්ම පුංචි කම්බියක් විදිහට හැදුවත් හයියයි කැඩෙන්නේ නැහැ. සියුම්. ඒ වගේම හයිය තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි වෙන දෙයක් සියුම් කළොත් කැඩෙනවා ඉක්මනට. රත්තරන් ඒක ගොඩාක් හොඳ දෙයක් ආභරණ හදන්න. හැබැයි මේ කහට ටික ඇරෙන්නේ නැත්තම් හරියට මෘදු වෙන්නේ නැහැ, කර්මන්නේ නැහැ, කියන්නේ කටයුත්තකට යෝග්‍ය වෙන්නේ නැහැ. නැච පබස්සරං ප්‍රභාස්වර නැහැ, බබලන්නේ නැහැ. පබහං ගුච්ච කැඩෙනවා, තලනකොට කැඩෙනවා. දිගට අර
ඇදිලා යන්නේ නච සම්මා උපේති කම්මාය. ඒ අදාළ වැඩේ කරන්න යෙදෙන්නේ නිවැරදිව. ඊට පස්සේ අර රන්කරුවා තවත් මහන්සි වෙනවා. අර කහට ඇර හොඳට රත් කර තවත් මහන්සි වෙනකොට එක කාලයක් එනවා. ඒ රත්තරන තව පිඹ රත් කර කහට ඇර ඔහුගේ ශිල්පයේ ක්‍රමානුව පිරිසිදු කරද්දී කාලයක් එනවා. අර කහට සම්පූර්ණ නැතිලා යනවා. පොන්චි කහටක්වත් නැතුව යනවා. මෘදු වෙනවා, කර්මන්නේ වෙනවා, ප්‍රභාෂර වෙනවා. කොච්චර කැලුවත් කැඩිලා යන්නේ නැහැ. තමන්ට රත්තරන්ින් කරන්න ඕන කටයුත්තට හොඳට යෙදෙනවා. යස්සාච පිලන්දන වික්කතිය ආකංකති. යම් වූ ආභරණයක්ද කැමති වන්නේ. ඒ කියන්නේ ආදි පට්ටකායවා මේ පටක් හරි මේ කියන්නේ රන් පටක් හරි යදි කුණ්ඩලායවා කරාඹුවක් හරි යදි ගීවේයකේ තැල්ලක් හරි යදි ස්වර්ණ මාලාය රන් මාලාවක් හරි තංචස්වත්තං අනුභවති. ඒක හදාගෙන ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා රන් කරුවට. එතකොට රත්තරන් වල අවසාන කෙලවර ලස්සන ආභරණයක්, දිලිසෙන ආභරණයක්. ඒක හදන්න කොච්චර පියවර ටිකක් තිබ්බද? ඒ වගේමයි මහණෙනි සාන්ති අධිචිත්ත මනුයුත්තස්ස වික්කුණෝ ඕලාරිකා උපක්ඛිලේසෝ. අධිචිත්ත මනුයුත්තස්ස වික්කුණෝ අධිචිත්තයේ යෙදී වසන භික්ෂුවට කියන්නේ සිත දියුණු කිරීමේ, සිත පිරිසිදු කිරීමේ යෙදෙන ශ්‍රාවකයාට මුලින්ම ඔහුට පිරිසිදු කරන්න තියෙනවා හිතේ ගොරෝසු උපක්ඛිලේස, ඕලාරික උපක්ඛිලේස පිරිසිදු කරන්න තියෙනවා. මොනවාද ගොරෝසු අපිරිසිදු දේ? උපක්ඛිලේස කියන්නේ හිත කිලිටි කරන දේ, අපිරිසිදු කරන දේවල්. මොනවද? කාය දුක්චරිතං, කයින් වන වැරදි, සතුන් මැරීම, හොරකම, වැරදි කාම සේවනය. ඊළඟට ඒවට හේතු වෙනවා මද්ද්‍රව්‍ය භාවිතේ. ඒවා අතහැර ගන්නවා. වචී දුක්චරිතං, බොරු කේලම්, පරුස වචන, හිස් වචන. මනෝ දුක්චරිතං, දැඩි ලෝභය, ද්වේෂය, දැඩි දේශය, මිත්‍යා දෘෂ්ටිය. තමේනම් සචේතසෝ භික්ඛු දබ්බ ජාතිකෝ පජහති. හැබැයි මේ ශ්‍රාවකයා, මේ භික්ෂුව සචේතසෝ ඒ කියන්නේ හිතන්න පුළුවන් භික්ෂුවක් වෙනවා. හිතන්න පුළුවන් ශ්‍රාවකේ. දබ්බ ජාතිකෝ නුවණති කියන්නේ. දබ්බ ජාතිකෝ කියන්නේ නුවණ සහිතව ඉපදිච්ච කෙනෙක්. නුවණ සහිතව ඉපදිච්ච හිතන්න පුළුවන් ශ්‍රාවකයා මොකද කරන්නේ? කාය දුච්චරිතං, වචී දුච්චරිතං, මනෝ දුච්චරිතං පජහති. කායෙන් වෙන වැරදි, වචනින් වෙන වැරදි, මනසින් වෙන වැරදි කියන්නේ දස අකුසල් අත්හරි විනෝදේති, දුරු කරයි, ව්‍යාන්ති කරෝති, නැතිකොට දමයි, අනභවංගමේති, අභාවයටපත් කරයි. දැන් බලන්න, ඔතන ඔය ටික නොකර ඔතනින් එහාට සමාධියකට යන්න බෑ. අපි කියමු අපි සිල් රකිනවා. සිල් රකිනවා කියන්නේ කාය වචනෙනේ. නමුත් වචනේ අපේ හිස් වචනේ තියෙනවා නම්, පරුස වචනේ තියෙනවා නම් ඔහුට සමාධියට ඒ ගොඩක් බාධාව පිණිස පවතිනවා. හැබැයි යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් සසර සමාධිය වඩලා පුරුද්දක් තියෙන කෙනෙක්. එතකොට සහ ඉක්මනින්ම යම් දෙයක් අමතක කරලා දාලා හිත පවිත්‍ර කරගන්න දක්ෂ කෙනෙක් ඉන්න පුළුවන්. එයාට తాවකාලිකව ඒ භාවනා කරන්න ගන්න මොහොතේදී මේ කියන ටික නැති වුණොත් එයාට සමාධියකට යන්න පුළුවන්. හැබැයි ඒක අර ධ්‍යාන මාර්ගඵල, පිරිසිදු ධ්‍යාන, පිරිසිදු මාර්ගඵල කරා යන ප්‍රතිපදාව එක නෙමෙයි. අවබෝධය කරා යන ප්‍රතිපදාව එක නෙමෙයි. අවබෝධය කරා යන නම් මේ වැඩ පිළිවෙලම තියෙනවානේ. ඔන කය, වචනේ, මනස සංවරයි. ඒ භික්ෂුව, ඒ ශ්‍රාවකයා
මධ්‍යම සහගත උපක්ලේශ ඊට පස්සේ දුරු කරන්න ඕනේ. අරව ගොරෝසු ටික. දැන් ගොරෝසු ටික දුරු නොකොට අනේ අපිට භාවනාව වැඩෙන්නේ නැහැ කියලා අපි කිව්වට ඒක ධර්මීය වැරද්දක් නෙමෙයිනේ. ඒක කාලේ වැරද්දකුත් නෙමෙයිනේ. ඒක අපි කළ නැති නිසා, කරපු නැති නිසා. මධ්‍යම සහගත උපක්ලේශ තියෙනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. කාම විතර්ක කියද්දී අපේ හිත ඇදිලා යන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. දරුවෙක් වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, කන කෑමක් වෙන්න පුළුවන්, අඳින ඇඳුමක් වෙන්න පුළුවන්. අපි අහන සින්දු වෙන්න පුළුවන්. ඒ කුමන හෝ දෙයකට හිත ඇදිලා යන දේවල් ගැන සිතුවිලි පවත්තන එක කාම විතරක. ව්‍යාපාද විතරක. අපි අමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තියෙනවා. ඒවට අපේ හිත ඇතුලේ ඇතිවෙන පොඩි අකමැති ස්වභාවයක් එක. ප්‍රතික්ෂේප කරන ස්වභාවය, ගැටෙන ස්වභාවය. ඒක ව්‍යාපාද විතරක, විහිංසා විතරක. අනිත් අය ගැන ඒ අපිට එන අරමුණුත් එක්ක හිංසා සහගත බවක්. මේගොල්ලන්ට කරදරයක් කරන නැසිලා යනවා නම් අපි හිතමු දැන් අපි ಜಾති අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා සිංහලයි වෙන ಜಾතියක් අතර. ඒතකොට අනිත් ಜಾතියේ කරදරයක් කරනකොට හිත ඇතුලේ අපි තියෙනවා නම් සතුටක් වෙන ස්වභාවයක් හිංසා විතරකයක්. ආනෝය විතරක තුන කාම ව්‍යාපාද විහිංසා. ඒ විතරක ටික ඒ හිතන්න පුළුවන් නුවණ සහිතව ඉපදිච්ච ශ්‍රාවකයා භික්ෂුව ඒව අත්හරිනවා, දුරු කරනවා, නැති කරනවා, අභාවයටපත් කරනවා. දෙවනි මධ්‍යම සාගත උපක්ලේශ. ඊළඟට තියෙනවා උට සුඛම සහගත උපක්ලේශ. සියුම් හිත කිලිට කරන කෙලෙස්. ඒ මොනවද බලන්නකෝ. ඥාති විතක්කෝ, ඥාතීන් ගැන හිතනවා. දැන් අර ආසාවෙන් හිතීම කාම විතර්ක. මේක ඥාතීන් ගැන දැන් මේ ඉතල නිකන් අපි හිතනවා කියමු ඥාති ගැන. දැන් අපි පැවිදි වෙලා ඉන්න ගමන් අම්මට කොහොමද දන්නේ? මේ දවස්වල කරදරයිද දන්නේ? කොහොම කිකේ හිතනවා. ඒකත් හිත වෙඩෙන්නේ නැති වෙන හේතුව. අර රත්තරනේ තිබ්බ අර සියුම් වැලි කළු කුඩුයි වගේ. ඒවා අයින් නොකර ආවරණයක් හදන්න බෑ. ඥාති විතරක. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ගැන වුණත් ශ්‍රද්ධාව ඇති නොවන විදිහට ප්‍රයෝජනවත් නොවන විදිහට ඔහි සිටුවොත් තමන්ගේ සබ්‍රහ්මචාරීන් එකට නිවන් මාර්ග වඩන අර ස්වාමීන් වහන්සේ කොහොමද දන්නේ මේ ස්වාමීන් වහන්සේ කොහොමද දන්නේ වගේ ඔබගේ යාළුවෝ හිත මිත්‍රයෝ ගැන වුණත් නිකන් හිත ඉඳීම ඥාති විතරක. එතකොට සිත වඩන්න බෑ. ඒකත් උපක්ලේශයක්. ජනපද විතරක. රටේ ලෝක සිද්ධීක ඒකේ වයිතන අපි කොච්චර ඒවා කතා කරනවද ඉතින්. හිතලා නතර වෙනව නෙමෙයි ඒවා කතාත් කරනවා ක්‍රියාත් කරනවානේ. එතකොට සමාධියක් කරා යන්න බෑ. අනුවිඤ්ඤාති පටිසංයුක්ත විතරක. ඒ අවස්ථාවල යෙදෙනවා නිකන් තමන්ට චෝදනා සහගත එන දේවල් එක්ක විතරක යෙදෙනවා. යෙදෙන කටයුතුත් එක්ක විතරක යෙදෙනවා. ආනේ විතරක ඔක්කොම ඥාති ගැන, යාළුවෝ ගැන, රටේ ලෝකේ විස්තර ගැන, තමන්ට ආපු මොකක් හරි අවමාන සහගත දේවල් පිළිබඳව අවඥාවට හරිය අකමැති බවක් තියෙනවානේ අපි. කාර්යවල මොනවාරි කියයි කියලා. ඒකට අපි කියන්නේ මානව හිමිකම් කඩනවා කියලානේ. දැන් ඒ තරමටම ඒකට අකමැතිනේ දැන්. ඒ අවඥා ලබන්න අකමැති බවත් එක්ක සහ තව නොයේ කටයුතු යෙදීමත් එක්ක හොයා බලන්න ඒවත් එක්ක විතරක එනවා. ආන්නේ විතරක තුන ශ්‍රාවකයාට හිත වඩන ශ්‍රාවකයාට බාධාවක්. ඒව අතහරිනවා, දුරු කරනවා, නැති කරනවා, අභාවයටපත් කරනවා. දැන් හරි කියලා හිතෙන්න පුළුවන්. නෑ, තවත් හිත වඩන්න බාධක තියෙනවා. එහෙම දුරු කරපු කෙනාට අතහපරං ධම්ම විතක්කා වසිස්සanti. ධර්ම විතරක ඉතිරි වෙනවා. කියන්නේ තමන් වඩන දැන් වඩාගෙන යන භාවනාවේ ඊළඟ පියවරට යෑමකට බාධක පිණිස පවතින ධම්
ධර්මයන් හිතෙනවා. උදව්ව පිණිස පවතින ධර්මයන් නෙමෙයි. බාධක පිණිස පවතින ධර්මයන් හිතෙනවා. ආනේ ධර්මයන් දැන් අපි හිතමු කෙනෙකුට මේ සමාධිය දැන් ඇති වෙලා තියෙන්නේ. දැන් අධිචිත්ත කියද්දි තවත් සමාධියට දියුණු කරන්න වැඩි කියන අපි හිතමු එයාට දැන් හතරවෙනි ධානයෙන් උපදවගෙන කියලා. හැබැයි එයාට යන්න බෑ. හතරවෙනි ධානයෙන් පස්සේ పూర్ව පෙරගත කළ ජීවිත දකින්න බෑ. 이르දි ප්‍රාතිහාර්ය උපදව ගන්න බෑ. ඒකට හේතු වෙන උපක්ලේශ සාගත ස්වභාවයක් තියෙනවා. උපක්ලේශම නෙමෙයි ඒකට කියන්නේ ධම්ම විතක්ක තියෙනවා. එතකොට ඔබට හිතෙන්නේ විතක්ක විචාර සංසිඳලානේ කියලා. නමුත් ආලෝකය ආදී දේවල් බාධක පිණිස පවතින්න පුළුවන්. එතකොට අපි පළවෙනි ධානය ගමු. පළවෙනි ධානයේ සමාධිය තියුණා. ඔහුට ඒ ධානයට සමාදින්න බැරි විදිහට ආලෝකයකට අහු වෙන්න පුළුවන්. වෙන විතරකයකට අහු වෙන්න පුළුවන්. ඒ කියන්නේ රූප විවිධ දේවල් පේන්න පුළුවන්. තමාට විවිධ දේවල් දැනෙන්න පුළුවන්. එතකොට ඒ ආලෝකය ආදී දේවල් ඒක උපක්ලේශ බවට පත් වෙනවා. ඒක බාධක පිණිස පවතිනවා. ධර්මානුකූල දේවල් තමයි ඒවා. නමුත් එතනින් එහාට හිත වැඩෙන්නේ නැහැ. එතකොට ඒවා දැම්ම අතාරින්න මාස ගන්න ඕනේ අපි. අපි දැන් මුල ඉඳලා පටන් ගන්න ඕනේ. ඒකනේ සමහරු කියන්නේ බණහන එක සමාධියට බාධාවක් කියනවනේ. ඒ ඔය අග ටික අහගෙන ඉගෙනගෙන. මේ තව කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේවත් හරියට අතහැරගෙන නැහැ. ඒ අයට කියනවා ඔයාලා භාවනා කරනවා නම් බණහන එක නතර කරන්න කියලා. එහෙම බෑ. ප්‍රමාණිකව පුරුදු කරන්න ඕනේ. එතකොට ඔන්න ධම්ම විතක්ක ඉතර වෙන සෝහෝති සමාධින චේව සම්තෝන චපනීතෝ. ඒ ධම්ම විතක්ක තියෙනකොට ඔහුගේ සමාධිය ශාන්ත නැහැ, ප්‍රණීත නැහැ. පටිප්පස්සද්දි ලද්දෝ න පටිප්පස්සද්දි ලද්දෝ. සොඳ සංසිඳීමෙන් උපදිච්ච එකක් නෙමෙයි. න ඒකෝදි භාවාධිගතෝ. හොඳ එකඟ බවකින් යුක්ත නැහැ. සසංකාර නිග්ගය වාරිතවතෝ. ඒක වෙහෙස අරගෙන උත්සාහ සහිතව හිතට නිග්‍රහ කරලා රඳවගෙන ඉන්න එකඟ බවක් මිසක નિરાයාසයෙන් ඇතිවෙච්ච සාන්ත ප්‍රණීත සැහැල්ලු එකඟ බවක් නෙමෙයි. ඒක බලහත්කාරයෙන් පාත්තගෙන තියෙන එක. ඒ වෙහෙස, ඒ අවධානය නැති වෙච්ච ගමන් සමාධියෙන් පහළට වැටෙනවා. හෝතිසෝ භික්ඛවේ සමයෝ මහණෙනි යම් කලක් එනවා. යන්තං චිත්තං අධ්‍යත්තඤ්ඤේව සම්තිට්ඨති. සිත ආධ්‍යාත්මයෙන්ම බැස පවතිනවා. සංනිසීදති තැන්පත් වෙනවා. ඒකෝදියෝති එකඟ වෙනවා. සමාධියති සංසිඳෙනවා. සෝහෝති සමාධි සන්තෝ පනීතෝ පටිප්පස්සද්දි ලද්දෝ ඒකෝදි භාවාදීගතෝ. ආන්න එතකොට ඒ සමාධිය ශාන්තයි ප්‍රණීතයි. ඒක සංසිඳීමෙන් ලැබපු එක, එකඟ බවෙන් ලැබපු එක. නසසංකාර නිග්ගය වාරිතවතෝ. ඒක නිකන් බොහොම හොඳ අවධානයෙන්ම වෙහෙස අරගෙන, වීර්ය අරගෙන, නිග්‍රහ කරමින් හිත රැකගත්ත, හිත පවත්වාගත්ත එකඟ බවක් නෙමෙයි ඒක. යස්ස යස්ස ච අභිඥා සත්‍යකරණීයස ධම්මස චිත්තං අභිනින්නානීති අභිඥා සත්‍ය කිරියාය. යම් යම් අභිඥා සාක්ෂාත් කරන, අභිඥා කියන්නේ විශේෂ ඥාන. යම් යම් විශේෂ ඥාන සාක්ෂාත් කරන්ට මේ සිත යොමු කරනවද යම් කිසි ධර්මයන්ට, ආන ඒ සාක්ෂාත් කිරීම පිණිස තාත්‍ර තාත්‍රේව සක්කි බබ්බතං පාපුනාති සති සති ආයතනෙ. ඒ අවස්ථාවට උචිත පරිදි හේතු සැකසෙනවා. ඒකට උපකාරක ධර්ම සකස් වෙනවා. ඒ ඥානයට උචිත පරිදි ඒ අවස්ථාවේ කටයුතු සකස් වී ඒ ඥානය ලබන්න පුළුවන් වෙනවා. එතකොට අපිට මේ පෙරගත කළ ජීවිත දකින්න ඉරිදිවිද ඥානය, අනුන්ද සිත් දකින්න නෝන, චතුප්පපාත ඥානය, ආසක්ක ඥානය මේවා ලබන්න බැරි ඇයි? ක්‍රමානුකූලව ඇවිල්ලා නැහැ හිත වඩාගෙන. දියුණු කරලා. එතකොට දැන් මේ සතරවෙනි ධ්‍යානෙ ලැබුවත්
තවත් ඒිත මෘදු කර්මන්නේ කරන්න බෑ. මුදු භූතයේ කම්මනී ආනිජ්ජප්පත්තිය කියලා කියන හිතේ ස්ථාවර කරගෙන ඒක නොසෙල් වෙන කර්මන්නේ මෘදු බවට පත් වෙච්චාම තමයි අදාළ ඥානය ලබන්න සිත යොමු කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබට මතකද උපමාව? රත්තරන් පස් හම්බෙනවා අමුරම් මිශ්‍ර. පස්සෝදන කෙනෙක් ඒව ගන්නවා. අරගෙන ගොරෝසු රොඩු ටික අයින් කරනවා. ඒ ගොරෝසු අපිරිසිදු දේවල්. ඊට පස්සේ හොඳට හොදලා අයින් කරාට පස්සේ මධ්‍යම සහගත වේතර වෙනවා. ඒ ටික අයින් කරනවා. මේ ගොරෝසු වැලි සියුම් කැට කැබිලිටි මධ්‍යම සහගත ඒවා. ඒ ටිකත් හොඳට හොදලා අයින් කරාට පස්සේ සියුම් සහගත ඒවා ඉතුරු වෙනවා. කළු වැලි සියුම් වැලි ඉතුරු වෙනවා. කළු කුඩු ආදී. ඒකත් හොඳට හොදලා ඉතුරු වුණාට පස්සේ හොඳට ගින්දරේ දාලා කෝවක දාලා පිබින්න ඕනේ. ගින්දර දාලා පිඹ මේක හොඳට පදම් කරන්න ඕනේ. ඊට පස්සේ ඒකේ තවත් තියෙනවද සියුම් වාෂ්ප සහගත දේවල් ඒවා ඔක්කොම වාෂ්ප කරන්න ඕනේ. අනවශ්‍ය වායු පවා අයින් කරන්න ඕනේ ඒකේ. ඊට පස්සේ ඒත් ඉතුරු වෙනවා කහට ගතිය. ඒ කහට ගතිය සම්පූර්ණයෙන් නැති කරලා හොඳටම මෘදු වුණාම කර්මන්නේ වුණාම තමයි හොඳ ලස්සන ආභරණයක් හදා ගන්න පුළුවන්. ඒ වගේ අපි හිත දියුණු කරන්න කැමති ශ්‍රාවකයෝ හැටියට අපිට තියෙන මුලින්ම කාම විතර මුලින්ම අපි නැති කරන්න ඕනේ අපේ කායික අපිරිසිදුතා, කාය දුස්චරිතය, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. සිල්වත් වෙන්න ඕනේ, ඊළඟට මනස සංවර කර ගන්න ඕනේ. ඒක අතහැරගත්තාම මධ්‍යම සහගත හිත කිලිටි කරන දේවල් තියෙනවා උපක්ඛිලේශ. ඒ තමයි කාම ව්‍යාපාද විහිංසා විතර්ක. ඒ ටික අතහරින්න පුරුදු වෙන්න ඕන. පහන සංඥා කියලා එකක් තියෙන්නේ. කාම විතරකයක් කෙනකොට නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේ. ඊවසන්නේ අත්හරිනවා, දුරු කරනවා, නැති කරනවා, අභාවයටපත් කරනවා. මේක ප්‍රඥාවෙන් දැක කරන්න ඕනේ. ඒක හොඳට පුරුදු වෙලා කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක හිතට එන්නේ නැති මට්ටමට හිත දියුණු වෙනවා. අර පස්සෝදන මිනිස්සයා මහන්සියේ හොදනවා වගේ ඒ අවස්ථාවම එක එක භාවනා ක්‍රම භාවිතා කර ඉන්ද්‍රිය සංවර කර ඒ නේ සිතුවිල්ලේ සංඥාව පහන සංඥා පුරුදු කර විතරක ටික අතහැර ගන්න ඕනේ. එතකොට සියුම් සහගත උපක්ලේශ ඉතර වෙනවා. ඥාති විතරක, ජනපද විතරක, අනුවිඤ්ඤාති පටිසංයුක්ත විතරක. ඥාතීන් ගැන, ද්වාදරුව ගැන, යාළුවෝ ගැන හිත ඉන්නවා. ඊට පස්සේ නොයෙක් රටේ ලෝකෙ විස්තර හිත ඉන්නවා. තමන්ට ලැබෙන අවඥාවන් වලට අකමැත්ත සංවේදන විතරක, නොයෙක් කටයුතු එක්ක දෙන විතරක තියෙනවා. ඒ ටිකෙන් හිත ප්‍රඥාවෙන් දැක ඒවා හිත පිරිසිදු කරනවා. කාලයක් එහෙම කරලා පිරිසිදු වුණාම ඔහුට ඊට පස්සේ ඔන්න පිරිසිදු යම් මට්ටමක පිරිසිදු හිතක් ලැබෙනවා. ඒ පිරිසිදු හිතෙන් තාම බෑ ඔහුට දියුණුවක් කරා යන්න. ඒ සිහිය යොදවන්න පුළුවන් නොනැති භික්ෂුව තමයි මේවා කරන්නේ. ඒ භික්ෂුවට සිතේ එකඟ බවක් ඇති වෙනවා දැන්. හැබැයි ඒ එකඟ බවක් ඇති වුණාට ඒ එකඟ බව ශාන්ත නැහැ, ප්‍රණීත නැහැ. ධර්ම විතරක දැන් තියෙනවනේ උට. ධර්ම විතරක ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ධර්ම විතරක ඉතුරු වෙලා තියෙන නිසා ඔහුගේ සමාධිය ශාන්ත නැහැ, ප්‍රණීත නැහැ. හොඳ සංසිඳීමෙන් ලැබිච්ච, හොඳ එකඟ බවෙන් ලැබිච්ච එකක් නෙමෙයි. උත්සාහයෙන් මේ හිත බොහොම අවධානයෙන් රැකගෙන පවත්වන එකඟ බවක් තියෙන්නේ. ඒ නිසා ඒක හරි වෙහෙසයි. ඊට පස්සේ ඔහු කරන්නේ තවදුරටත් හිත පුරුදු කරනවා මේ සමාධියට. තවදුරටත් හිත පුරුදු කරනවා හරි පරිස්සමට. පුරුදු කරනකොට යම් කාලයක් එනවා. ආධ්‍යාත්මික හිත තැන්පත් වෙනවා, කොහෙවත් යන්නේ නැහැ. එකඟ වෙනවා, නතර වෙනවා, සමාධිමත් වෙනවා. ආමේ සමාධිය ශාන්තයි, ප්‍රණීතයි, එකඟ බවෙන් සංසිඳීමෙන් ලැබපු එකඟ බවෙන් ලැබපු එකක්. ඒක මේ බලෙන් මහන්සි අරගෙන රැකගෙන ඉන්න හිතක් නෙමෙයි. හොඳටම දැන් සමාධිය පුරුදු වෙලා. දැන් පුළුවන් උට. දැන් මේකට කියනවා ධානය ලබා ගත්තාම පළමු ධානය ලබාගෙන දෙවෙනි ධානයට කියලා ඊට පස්සේ පළවෙනි ධානය හොඳට පුරුදු වෙනකන් දෙවෙනි ධානයට යන්න එපා කියනවා.
ඒක හොඳට කකුල් දෙක ගහන්න නැතුව හරියට නිකන් බෑවුමක ඉන්න ගව දෙනා ඉස්සර කකුල් දෙකෙන් හිමීට යන්නේ නැතුව පිටිපස්සේ කකුල් දෙක ඉස්සුවා වගේ කියනවා. පැනලා යන්න. පෙරලෙනවා පහළට. ඒ නිසා හොඳට සමාධිය පළවෙනි එකේ පිළිටනකම් දෙවෙනි එකට යන්න හිතන්න හොඳ නැහැ කියලා. දෙවෙනි එකට ගියත් ආයෙත් පළවෙනි එක දෙවෙනි එක මාරුවෙන් මාරුවට පුරුදු කරලා සමාධියෙන් ආය සමාධියෙන් බසින්න. ඒකට තියෙන ගොඩාක් ධ්‍යාන සංයුක්ත දේශනා. එතකොට මේ සමවැදීම ධ්‍යානෙන් නැගී සිටීම අදිෂ්ඨානය මේ ඔක්කොම පුරුදු වෙන්න ඕන. ඊට පස්සේ තමයි තුන්වෙනි එකට. ඊපස්සේ හතරවෙනි එකට. ඒ ටික හොඳට ඔක්කොම ඉහළ ඉඳලා පහළට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නොඑක ආකාරයෙන් සමාධිය උදටම දක්ෂ වුණාට පස්සේ දැන් උට ඕන මොහොතක සමාධියට සමාදින්න පුළුවන්. හොඳට එකක වෙලා ඒක බොහොම සංසිඳිච්ච එක පරිපූර්ණ එක ආන්නවට පුළුවනි. තමන් කැමති ඥානයක් ලබා ගන්න හිත යොමු කරන්න. හැබැයි මෙතන මේ දේශනාව විස්තර වෙන්නේ නැහැ. මේකට තියෙන්න ඕනේ සසරේ පුරුදු කරපු දේක. ඉන්ද්‍රිය ධර්ම වල ස්වභාවය අනුව තමයි සමහරුන්ට මේ අභිඥා ලබන්න බෑ. සමහර රහතන් වහන්සේලාට ආසවක්ඛ්‍ය ඥානය ලබන්න පුළුවන්. නමුත් එර්ධිවිද ඥාන, චතුප්පපාත ඥාන ආදී ලබන්න බැරි අවස්ථා තියෙන ශ්‍රාවකයන්ට. ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා ඉන්නවා. ඔබතෝ භාව විමුක්ත රහතන් වහන්සේලා තමයි සමාධියෙන් ඉහළටම ගිහිල්ලා මේ ඥානයන්ගෙන් ඉහළටම යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ භික්ෂුවට පුළුවන්, ඒ ශ්‍රාවකයට පුළුවන් නොයෙක් 이르දි ප්‍රතිහාර පාන 이르දි ඥානයට හිත යොමු කරන. දැන් කෙනෙක් ඇහුවොත් කොහොමද 이르දි ලබා ගන්න හිත යොමු කරන්න කියලා. එහෙම විස්තර කරන්න බෑ. ක්‍රමානුකූලව ගිහිල්ලා තමයි අන්තිමට සිත කර්මන්නේ වෙනකොට උට තේරෙනවා ඊටු පියවර විස්තර කරපු පොත් තියෙනවා. කොහොමද පෙරගත කළ ජීවිතවලට යන්නේ ආපස්සට යන්න කියනවා. දැන් තමන් ඉන්න තැන ඉඳලා අද උදේ දවල්කා ඊට පස්සේ පහවදා දවසට ටික ටික පුරුදු කරන්න කියනවා. ඊට පහවදා දවසට ඊට පහවදා දවස් සතියක් දෙකක් තුනක් අන්තිමට මෞකස දක්වා යනවා හිත. ඊළඟ ජීවිතේට ඔහොම ටික ටික පුරුදු කරලා සමහර කල්ප ගණන් ආපස්සට බලන පෙරගත කළ ජීවිත. ඔහොම ඊට පස්සේ එල්දිවිද ඥානයට හිත යොමු කරන්න පුළුවන්. ඔහු කැමති නම් දිව්‍ය සෝත ඥානය ඕනම ශබ්දයක් අහන්න පුළුවන්. ඊළඟට ඔහු කැමති නම් අන් අයගේ හිත දකින්න ඕන. ඊළඟට පෙරගත කළ ජීවිත දකින්න ඕන. චතුප්පපාත ඥානය, ආසවක්ඛ්‍ය ඥානය. කැමති ඥානයකට උට හිත යොමු කරනකොට ඥානය සාක්ෂාත් කරන්න පුළුවන්. අර ක්‍රමානුකූලව දියුණු කරපුවා. මේ දේශනේ ශාඩ අභිඥා ගැන සඳහන්. ඉතින් ඒ නිසා මේ පංචදෝක සූත්‍රය අංගුත්තර නිකායේ තියෙන අපි ගන්න ඕනේ අපිට ප්‍රයෝජනවත්ම ටික මුල් අවස්ථාව. අපි දැන් ඉන්නේ මුල් පියවරේනේ. අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ අපිට පුළුවන් මේක. එතකොට අපි ටික ටික පුරුදු කරපුවාම අපි ඉස්සල්ලාම සීලයේ තියෙන අඩුපාඩු ටික හදා ගන්න ඕනේ. මානසික අසංවරයේ තියෙන ටික හදා ගන්න ඕනේ. මනෝ දුෂ්චරිතය. සමහර දේශය ගැන වගක් නැහැ. අවිද්‍යාව, දැඩි ලෝභය ගැන වගක් නැහැ. මේ සැකේ ඇති වෙන කර්ම කරම්පල පරලෝක ගැන වගක් නැහැ. එහෙම නැතුව ඒ ටික දුරු නොකරගෙන කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක නැති කරන්න බෑ. මොහොතකට පුළුවන් කෙනෙකුට අවබෝධය කරා යන මාර්ගෙ බෑ. සසර පුරුදු කරලා තියෙන කෙනෙක් ඉන්නකොට ආඥාගමික කෙනෙක් වුණත් ඔහුට ධානය හතර උපදවා ගන්න පුළුවන්. හැබැයි ආසවක්ඛ්‍ය ඥානය නම් ඔහුට කවදාවත් උපදවා ගන්න බෑ. හැබැයි ධානය හතර උපදවා ගන්නත් ඔහු කාම ව්‍යාපාද විහිංසා ඒ විතරක දුරු කරලා අනිත් සියලු විතරක සියුම් පක්ලිස් දුරු කරලා එහෙම යන්න ඕනේ. සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය එකක බව ලබන්න පුළුවන්. අපි හිතමු දැන් දුස්සීල මිනිස්සෙක් ඉන්නවා. ඔහුටත් භාවනා කරලා හිත එකඟ කරගෙන කියලා අපිට කියනවා. ඒ සසර පුරුද්දක් ඔහුගේ. ඒ වුණාට හොඳ ධ්‍යාන කරා උට යන්න බෑ. සාමාන්‍ය පොඩි එකක් ඒක. ඒ නිසා ඒවට රැවටෙන්න එපා. මේ මුල් විදියට ත්‍රිවිධ දුස්චරිතය දුරු කරගෙන, ත්‍රිවිධ පාප විතරක දුරු කරගෙන, ත්‍රිවිධ සියුම් ඥාති විතරක, ජනපද විතරක ආදී දුරු කරගෙන, ධර්ම විතරකත් දුරු කරලා සිත මෘදු කරගෙන තමයි කෙලෙස් දුරු කරන්නේ සදාටම. ඒ නිසා අපිට මේ නිවන් මාර්ග ක්‍රමයෙන් පුරුදු කරගෙන
සාර්ථකව ශ්‍රාවකත්වයේ තුල පිහිටා සිටින අපිට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අපි අද දවසේ නොඑක ආකාරයෙන් රැස් කරගත්ත සීලුපි අපි මේ තෙරුවන් වන්දනාවෙන් පිරිසජ්ජනාදී බුද්ධ පූජාවෙන් රැස් කරගත්ත සීලුපි ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සීලුපි සේරිස්සක දේවරදි ප්‍රධාන සක්තිවුන් සතරවරන් දෙවරු සදෙව්ල වාසී දෙවරු ඇතුළු ඉෂ්ට දේවතාවරු ඇතුළු සියලු බ්‍රහ්මීන් දිව්‍ය නාගයන් ඇතුළු සියලු පිරිස අනුමෝදන් සැපයටපත් වෙත්වා. දෙවියෝ දමාමානෙමින් සනසීම ලබත්තා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවතුන් පින්නල්ලක ස්වාමීන් වහන්සේ අපගේ උපාධ්‍යාය වහන්සේ මහා සංඝරත්නය ඇතුළු සියලු ශ්‍රාවක සංඝරත්නයේ මේ පුණ්‍ය අනුභවයේ නිරෝගී සැප ලැබේවා. දීර්ඝාස ලැබේවා. උතුම් ධර්මාභෝධයට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අද සවස් තෙරුවන් වන්දනාව සහ සම්බන්ධ වන සෑම දිනකට ඔබ අප හැම දිනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදී සියලු දිනාට මේ පුණ්‍ය භූමියේ සියලු කටයුතු සදා උදව් උපකාර කරන හැම දිනාටත් මේ පින් බලයෙන් නිරෝගී සුව දිගාසිර ලැබේවා. මේ ඩුබායි දේශය තුල ලෝකේ නොයෙක් රටවල් වල කොරෝනා වසංගතයෙන් පීඩා විඳින හැම දිනාට තෙරුවන් සරණින් මේ පින් බලයෙන් වහවහ නිරෝගී සුව ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. සියලු ආරක්ෂා වේවා. රෝගීට බඳුන් වූ සියලු දෙනා ආරක්ෂා සහිත වේවා. හැම දිනාටම ශ්‍රද්ධා සීලාදී සීක බල දියුණු කරගෙන මෙලොව පරලොව වාසනාවන්ත කරගෙන අමා නිවනින් සැනසෙන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්ති භූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික කාලික අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛිතං අනුත්තර. සාදු සාදු සාදු. හැමදිනාටම අපේ ගුරු දේවයන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නය වන්දනා කරමු. ඕකාස වන්දාමි බන්ති මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහන්දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං මච්ඡං කම්තමේ භන්ති ඕකාස කමාමි බන්ති ဒုတိယ පි ඕකාස කමාමි බන්ති තතියම්පි ඕකාස කමාමි බන්ති. සාදු සාදු සාදු. හැම දිනකට සිත පතන අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පුචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු. සෝපත්ත්‍තා සෝපත්ති. හැම දිනකටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මගේ බුදු සමිඳුනේ නොමග යන විට රැඳින සුමගටම යොමු කරන මහා කරුණා ගුණති කාරුණික සමිඳුනේ මරණ ඉපදින ලොවෙන් සදාටම මිදෙන්නට අමනිවන් මග දිසන සුගත බුදු සමිඳුනේ ජීවිතේ දුක් සෝක විසදමා සනසවා අමා ඔසුලබා දෙන සුග
සුගත බුදු සමිඳුනේ හුදෙකලා